අධිභාර බද්දේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. අසීරු අවස්ථාවේ ඉන්දියාවේ අතහිතදීම මන්ත්‍රී රනිල්ගේ දැඩි පැසසුමට. ආර්ථික අර්බුදය විසඳන්න රජයේ වියදම් අඩු කරන්න ජනපතිත් ආණ්ඩුවත් තීරණයක. රාජ්‍ය ඇමති ලන්සා ඇමතිකම අතහරි. කෙරවල පිටියට ගිය රාජ්‍ය ඇමති ලසන්ත ගෑස් ප්‍රශ්නය විසඳන හැටි කියයි. ඇමරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් ලංකාවේ සංචාරයක. ඇමති ලොකුගේගේ රියදුරා මැරූ ඝාතකයා පොලිස් දැලේ. ගුවනට හඬමුසු කොට රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ලක්හඬේ මාධ්‍ය සගයන්. රුසියාවේ සංකේතාත්මක ජය මරියුපෝල් අල්ලා ගැනීමයි. විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ අධිභාර බද්ධ පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේ මෙම අසීරු අවස්ථාවේ අන් කවරදාටත් වඩා ඉන්දියාව අප රටට උපකාර කර ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරන ලද අධිභාර බද්ධ නමිත පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කතානායකතුමා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි. පනත් කෙටුම්පතේ සමස්තයක් ලෙස සලකා බැලීමේදී පනත් කෙටුම්පත හෝ කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව හෝ 13 වන ව්‍යවස්ථාව සමග අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරනු ලැබ ඇත. මෙම තත්ත්වයන් තුළ එකී අධිභාර බද්ධ නමැති පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ සරල බහුතරකින් වළංගු ලෙස සම්මත කරනු ලැබිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. අපිට පොරොන්දු වුණා මේ සභාවේදී IMF සම්පූර්ණ වාර්තාව ලබලා දෙනවා කියලා කීප වතාවක්ම. දැන් හෙට ජනාධිපතිතුමා අපි කැඳවලා තියෙනවා සාකච්ඡාවකට. අද වෙනකන් මේ වාර්තාව මුදල් අමාත්‍යාංශය මෙහාට ඉදිරිපත් කළා නැහැ. මේක වරප්‍රසාද කඩකිරීමක්. ඒ නිසා මම මෙතන වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනවා. සභාව කතානායකතුමනි අපි විශ්වාස කරන්නේ හිටපු අගමැතිතුමා කියන විදිහට වරප්‍රසාද ප්‍රශ්නයක් කියලා. ආටිකල් 41 යටතේ තිබෙන වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න මුදල් අමාත්‍යාංශයට දන්වලා තියෙනවා. ඔවුන්ගේ එකඟතාවයක් තියෙනවා. මුදල් ඇමතිතුමා ඉන්දියාව ගිහිල්ලා විශාල නායකන්දරාවක් අරන් තිනවා. අපි දන්නේ නැහැ මොනවා අස්සම් කෙරුවද කියලා. ඉතින් පාර්ලිමේන්තුව දැනගන්න බෑ මේ කටයුතු. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කෝ ඉන්දියාවෙන් ලබාගත් ආධාර ගැන මුදල් මේ විදේශ කටයුතු ඇමතිතුමා අපි ඔක්කොම මේ ගැන කතා කළා. මේක විශේෂයි. පළවෙනි වතාවට ඉන්දියාව මෙහෙම උදව් කරලා තියෙන්නේ. මේක එක එක කතා යනවා රටේ. ඒ නිසා මං හිතන්නේ වගකීමක් තියෙනවා විදේශ ඇමතිතුමා නැත්තම් මුදල් ඇමතිතුමාට මේ ගැන පැහැදිලි කරන්න. මං හිතන්නේ අපි වාසනාවන්තයි. මෙහෙම මුදල් තොගයක් අපිට මේ අමාරු කාලේ ලැබුණේ ගැන. රනිල් වික්‍රමසිංහ මහත්මයා කීප සැරයක්ම මේ IMF වාර්තාව සම්බන්ධයෙන් මේ සභාව තුළ මතු කරා. ඒ වගේම අපි රජය හැටියට IMF වාර්තාව පබ්ලිෂ් කරපු වහාම ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න අපි එකඟතාවය පළ කරලා තියෙනවා. හැබැයි නිල වශයෙන් තාම මුදල් අමාත්‍යාංශයට IMF එකේ වාර්තාව ලබා දීලා නැහැ. දැන් පාකිස්තානයේ වාර්තාව IMF වෙබ් අඩවියට දාන්න ඉඩ දීලා තියෙනවා. ඒ ඉඩ දුන්නොත් ඇති එතනින් අපිට ලබා ගන්න පුළුවන්. ඉදිරි සති දෙක තුළ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. කෙරවල පිටිය ගෑස් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. විශේෂම ලිත්‍රෝ සමාගම අද ඉඳන් ඉදිරි දින කීපය තුළදී වෙළඳපොළට සිරිත් පරිදි සිය නිෂ්පාදන ලබා දෙනවායි කියන ඒ සහතිකය පාරිභෝගික අධිකාරිය වෙත අපිට ලබා දුන්නා. මේ වන විට එපික් බොලිවියා කියන නෞකාව දැනට ලංකාවට ළඟා වෙලා ප්‍රමිති ආයතනයත් ඛනිජ තෙල් නිධිගත සංස්ථාවත් ඒ නැවට ගිහිල්ලා තිබෙනවා. නියැදි ලබාගෙන ඒ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ගුණාත්මක භාවය පිළිබඳව රාජ්‍ය ආයතන 13ක් මේ ගෑස් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. සඳුදෑන් පස්සේ අඛණ්ඩව වෙළඳපොළට ගෑස් ලබා දීම පිළිබඳව කටයුතු කරනවා.
ගෑස් මෙට්‍රික් ටොන් 3700ක නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම ගෑස් තොගේ සඳහා ගෙවීම් කළ බවත්, කෙරවල පිටිය පර්යන්තය සඳහා ගෑස් ගොඩබැම ආරම්භ කර ඇති බවත් ලිට්‍රෝ සමාගම පවසනවා. අනිද්දා දිනේදී මෙට්‍රික් ටොන් 3500ක නෞකාවක් සහ සෙනසුරාදා දිනේදී තවත් මෙට්‍රික් ටොන් 3500ක නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවයි අදාළ සමාගම පවසන්නේ. ඊට අදාළ ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය විදෙස් සංචිත තමන් සතු බවද ලිට්‍රෝ සමාගම සඳහන් කළා. දෙවීන පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරුම්හල්වල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාව යෙදවීමට තීරණය කර තිබෙනවා. ඉන්ධන හිඟයත් සමග පිරුම්හල්වල ඇතිවන ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා මෙලෙස හමුදා සමාජිකයන් යෙදවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව පසුගියදා කොළඹ වරායට ළඟා වුණා. තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 20000ක් රැගත් නෞකාවක් ඉදිරි දින දෙක ඇතුළත පැමිණීමට නියමිත බවද खनिज තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා. මම විශ්වාස කරනවා තව සති දෙකක් නැත්නම් තුනක් ඇතුළත පළවෙනි ද්‍රව්‍ය තෙල් නැව අපිට ලංකාවට ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා. ඒකම අද දැනට අපිට තෙල් සංස්ථාව සතුව තියෙනවා ඩීසල් ටොන් 20000කට වැඩිය, පෙට්‍රල් ටොන් 15000ක් විතර, ඒකම භූමි තෙල් ටොන් 20000ක් විතර තියෙනවා. මඩකලපුවට, අනුරාධපුරයට, කුරුණෑගලට, මාතරට, ගාල්ලට, පේරාදෙණිය සහ සබියුනට අවශ්‍ය ප්‍රමාණය ඩීසලුයි පෙට්‍රලුයි දෙකම ප්‍රාණය කර මේ මොහොත වෙනකොටත් දැන් ඒවා බෙදා හැරීම කටයුතු ආරම්භ කරලා. කොළඹ සෑම පිරෝම් හලකටම අවශ්‍ය භූමි තෙල්, ඩීසල්, පෙට්‍රල් අපි බෙදා හරිනවා. ඒකම තවත් ඉන්දියන් ණය ආධාරයට තෙල් නැමක් වෙනවා හෙට නැත්නම් අනිද්දාට. ඒ හින්දා අපිට තෙල් වල කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන දවසකට අපි කොළොන්නාවෙන් ටොන් 7000ක් විතර ඩීසලුයි පෙට්‍රෝලියු බෙදා හැරියා. නුත් දැන් ඒක ප්‍රමාණය මදි වෙලා තියෙනවා. 8500ක් බෙදා හැරලත් ඉල්ලුමට සල්ලන්නේ නැත් තත්ත්වයට. ඒකට හේතුව තමයි තෙල් නැති වෙයි කියලා හුඟක් අය වැඩිපුර ඉන්ධන ගබඩා කරගන්නවා. ඒකම වාහන නැති උදවියත් කෑන් ගෙනලා පුරව ගන්නවා. ඒක ඒගොල්ලන්ට පොඩි ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. අද දිනේදී PQRSTUVW කලාපවලට උදෑසන 9ත් පස්වරු 5ත් අතර පැය 2 මිනිත්තු 40ක් සහ පස්වරු 5ත් රාත්‍රී 9ත් අතර පැයක කාලයක් විදුලි විසන්ධි කෙරෙනවා. එසේම A, B, C, D, E, F, G, H, I, J, K, L කලාපවලට පෙරවරු 8ත් පස්වරු 6ත් අතර පැය 3යි මිනිත්තු 20ක් සහ පස්වරු 6ත් රාත්‍රී 11ත් අතර පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදු සිදු කිරීමට නියමිතයි. ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජයේ වියදම් අඩු කිරීමට කළ හැකි සෑම කැපකිරීමක්ම සිදු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මේ අර්බුදය මතුවීමට ප්‍රධාන පාදක වෙච්ච කාරණය 1977 පසු මෙරට ඇතිවෙච්ච ආර්ථික තත්ත්වය සහ එම තත්ත්වය කොරෝනා අර්බුදය හමුවේ 2020 වසරේ සහ 21 වසරේ ඉතාම සංකීර්ණ තත්ත්වයට පත්වීම බව අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. රජයේ හැටියට අපි අර පරිස්සමෙන් කටයුතු කරන්න රජයේ වියදම් සීමා කරන්න ඇතුළු කරුණු කාරණා රාශියක් පෙළගස්වලා තිබෙනවා. එහිදී රජයේ හැටියට උපරිම කැපවීම කරමින් ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඉඳලා මැති ඇමතුරුන්ගේ පැත්තෙන් ඉඳලා සෑහෙන ප්‍රමාණයක් කටයුතු කළා තිබෙනවා. විදුලි බිල් පත වැඩි කරන්න යනවා කියලා ඊයේ කැබිනට් මණ්ඩලය මේක සම්බන්ධයෙන් අවධානයක් යොමුනාද? විදුලි බිල වැඩි කිරීම හෝ ජල බිල වැඩි කිරීම පිළිබඳව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණේ නැහැ. ගෑස් ආනයනය සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නයක් මතුවලා තියෙන විශේෂයෙන් ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ලබා දීමේ මහ බැංකුව එකඟතාවක් පළ කරලා තියෙනවද? වාසනාවකට වගේ ගෑස් සම්බන්ධයේ අර්බුදය විසඳෙමින් තිබෙනවා. ඒ නිසා දැන් මේ ගෑස් ශ්‍රී ලංකාවට ඇවිල්ලා තිබිච්ච නැව් දෙකම නිදහස් කර ගැනීමට ණයවර ලිපි නිකුත් කරලා තිබෙනවා. ඒ නිසා ඉදිරි දින කිහිපය තුළදී මේ ගෑස් එක රටේ සම්පූර්ණයෙන්ම පියවේ කියලා අපි විශ්වාස කරනවා. එහි ලිට්‍රෝ ගෑස් සමාගමේ දිනකට උණ්ඩ නිකුත් කරන්න පුළුවන් ගෑස් සිලින්ඩර් ප්‍රමාණය ලක්ෂයක් පමණ දවසක. පසුගිය වකවානු තුළ දිනක අවශ්‍යතාවය හැටියට පැවතියේ 85000ත් 90000ක් අතර සිලින්ඩර් ප්‍රමාණයක්. හැබැයි පසුගිය සතියක කාලය තුළ ගෑස් බෙදා හැරීම අකර්මණ්‍ය වෙලා තිබුණු නිසා ඉල්ලුමේ වැඩිවීමක් තිබෙනවා. ඉතින් මේ ඉල්ලුමේ වැඩිවීම සපයන්නට ඉදිරි දවස් 7ත් 10ත් අතර කාලයක් ගත වෙයි කියලා තමයි ඒ සමාගම ප්‍රකාශ කරන්නේ. ඉතින් අදාළ මුදල් ගෙවීම සිදු කිරීමට මහ බැංකුවේ එකඟතාවය ලැබිලා තිබෙනවා. ඉතින් ඉදිරි දිනවලදී ගෑස් පිළිබඳව ගැටලුව ක්‍රමානුකූලව වෙස්සයි කියලා අපි විශ්වාස කරනවා. අර හමුදා නිලධාරීන් සීල්
මිලවලට යොදා ගැනීම ගැන මානව හිතන ශ්‍රේෂ්ඨ ලොකු විවේචනයක් පහුගිය කාලේ ඇති වුණා. එහෙම තියේදී ඉන්ධන බෙදා හැරීම අධීක්ෂණය කරන්නත් හමුදාව යොදා ගන්න තීරණය කරලා තියෙනවා. හමුදාව යම් යම් සිවිල් කටයුතු වල ඉතිහාසයේ පුරාම නිරත වෙලා තිබෙනවා. ඔවුන්ගේ දායකත්වය ලබා දීලා තිබෙනවා. කනිතේ ලින්තික සංස්ථාව ප්‍රකාශ කරන බොහොම පැහැදිලිවම ඩීසල් හිගයක් තිබුණාට අවශ්‍ය පෙට්‍රෝල් තොග සෑම ෂෙඩ් එකකටම ලබා දීලා තියෙනවා කියන කාරණේ. හැබැයි මේ ෂෙඩ්ස් වහලා තියෙන සමහරක් ඒවා. ඔබට පේනවා පෙට්‍රෝල් වලට දිගු පෝලිම ඇති වෙලා තිබෙනවා. ඉතින් කිසියම් පිරිසක් සංවිධානාත්මකව Taman සතු පෙට්‍රෝල් තොග බෙදා හැරීමකින් තොරව ළඟ තබාගෙන ඉන්නවාද කියන කාරණේ පිළිබඳව දැනට පැමිණිලි රාශියක් ලැබිලා තිබෙනවා. ඒ නිසා තමයි අදාළ තොග නිකුත් කිරීම සඳහා පසු විපරමක් කරන්නටත් ක්‍රමානුකූලක බෙදා හැරීම යාන්ත්‍රණය නියාමනය කරන්නත් මේකට ආරක්ෂක අංශවල උදව් අපිට ලබා ගැනීමට අවශ්‍ය තත්ත්වයට පරිවර්තනය වෙලා තිබෙනවා. ඒක ජනතාවගේ යහපත වෙනුවෙන් කරන එකක් මිසක් මානව හිමිකම් උල්ලංඝනය කරන එකක් නෙවෙයි. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බහර දී තිබෙනවා. අද උදැසනයි ඒ මහතා මෙම ලිපිය බහර දී ඇත්තේ. සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩපිළිවෙල සහ රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජනතාවට ඉහළ සේවාවක් ලබා දීමට තමාට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයේ වගකීම ලබා දීම සම්බන්ධයෙන් තමාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටින බවයි ලංසා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් කියා සිටින්නේ. තමාට මෙම අමාත්‍ය ධුරයේ තවත් වසර 3කට වැඩි කාලයක් රැඳී සිටීමට හැකි වුවත් මේ අවස්ථාවේදී ජනතාව මුහුණ දී ඇති ආර්ථික අර්බුද හේතුවෙන් තමාට මෙම ධුරයේ රාජකාරී ඉටු කිරීමට නොහැකි බවයි නිමල් ලංසා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් වැඩිදුරටත් කියා සිටින්නේ. අමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අද සහ හෙට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා. කලාපීය හා ද්විපාර්ශ්වික ප්‍රතිපත්ති පිළිබඳ සොයාබැලීමේ අරමුණිනුයි ඇය මෙම සංචාරයේ නිරත වන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ විදේශ ලේකම් ජයනත් කොළඹගේ මුණ ගැසී සාකච්ඡා කිරීමටද වික්ටෝරියා නූලන්ඩ් සැලසුම් කර තිබෙනවා. විදේශ අමාත්‍යාංශයේදී හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ඇමරිකා හවුල්කාරීත්ව සංවිධානයේ 4 වන සැසිවාරයේ සම සභාපතිත්වයේද ඇය දරනු ඇති. මෙම සංවාදය අවසන් වරට පැවැත්වුණේ 2019 වසරේදී වොෂින්ටන් DC හිදී. උපලේකම්වරයේ කොළඹ වරායේ සංචාරයක නිරත වීමටද නියමිතයි. ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඇය ව්‍යාපාරික ප්‍රජාව හා සිවිල් සමාජ නියෝජිතයන් හමුවීමටද සැලසුම් කර තිබෙනවා. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇමෙන්ඩා ඩෝරිද මෙම සංචාරයට එක්වනවා. අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ පෞද්ගලික රියදුරා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත කැස්බෑව පොලිස් වසමේ ගම්මානවත්ත පාර මාවිත්තර ප්‍රදේශයේදී පොල්ලකින් සහ තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබුණා. බේගොස් සත්තේ වයස අවුරුදු 41ක් වන පුද්ගලෙක් ඔහුගේ නිවස ඉදිරිපිට මාර්ගයේ යතුරුපැදියක් වේගින් අනතුරුදායක ලෙස ධාවනය කිරීම නිසා එසේ නොකරන ලෙසට යතුරුපැදි කරුට දැනුම් දීමක් කර තිබෙනවා. එයින් උරණ වූ යතුරුපැදි කරු ඔහුගේ පියාත් වැඩිමහල් සොහොයුරත් මවත් තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකුත් සමග පැමිණ මරණ කරුට පොල්ලකින් සහ කඩුවකින් පහර දී ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඒ රීදුරු මහත්තයා මේ ගමේ කෙනෙක්. ඒ පවුල්වල උදේ මාත් එක්ක දේශපාලනය කරපු අය. එතුමා අත් වශයෙන්ම සුගතදා ස්ටේඩියම් එකේ රාජකාරී කටයුතු කරගෙන හිටියේ. 2015 ආණ්ඩුවෙන් පස්සේ එතුමා මාරු කරලා එකෙන් අස් කරන්න සිද්ධ. ඊට පස්සේ මගේ පෞද්ගලික රියදුරක් හැටියට සේවය කරා. දැන් මං අමාත්‍යාංශයේ රියදුරක් හැටියට මගේ කාර්ය මණ්ඩලයට පත් කරලා තියෙනවා. ඒ කරපු සියලු දෙනා මඳුරනවා අදහෙට පොලිසිය කටයුත්ත කරයි. සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු මෙවන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදුවීමේ එක් සැකකරුවෙක් මෙවන විට ගල්කිස්ස කොට්ටාශ අපරාධ විමර්ශනාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරු මෙවන විට කළුබෝවිල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු වෙනවා. කැස්බෑව පොලිසියත් ඒ වගේම ගල්කිස්ස කොට්ටාශ අපරාධ විමර්ශනාංශයත් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පවත්වනවා. ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ලක්හඬ ගුවන් විදුලියට සම්මාන රැසක් හිමි වුණා. මර්දාන එල්ෆින්ස්ටන් රංගහලේදී පැවති ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල සංවිධානය කළේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයයි. ජ්‍යෙෂ්ඨ විධායක සංනිවේදක ඉන්ද්‍රසිරි සුරවීරට හොඳම ගුවන් විදුලි ගවේෂණාත්මක වැඩසටහන හා ප්‍රශස්ත රේඩියෝ සංනිවේදක සඳහා රාජ්‍ය සම්මාන දෙකක් මෙවර සම්මාන උළෙලේදී හිමි වුණා. හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශිකාවට හිමි රාජ්‍ය සම්මානයේ හිමි වූයේ ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ වෙනුරි ගින්නලියටයි.
අපිට වහකඳු. හොඳම සාකච්ඡාමය වැඩසටහන සඳහා රාජ්‍ය සම්මානය සහකාර කළමනාකාරිණී මයුරි ලියනගේට හිමි වුණා. ඒ ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය වූ සිංහරාව වැඩසටහන වෙනුවෙන්. පවුලේ සමාජිකයෙක් ප්‍රශස්තතම නාද ශික්ෂණය වෙනුවෙන් අනෝජා සමරනායකට රාජ්‍ය සම්මානයක් හිමි වුණා. ප්‍රශස්ත ගුවන් විදුලි නිවේදක කුසලතා සහතිකය ලක්හඬ ප්‍රවෘත්තිංශයේ සමීර කාර්යවසම් හිමි කරගත්තා. පසුගිය වසරේදී මෙන්ම මෙවරත් ලක්හඬ ගුවන් විදුලිය ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ඇගීමට ලක්වීම විශේෂත්වයක්. පසුගිය වසරේදීද හොඳම ප්‍රවෘත්ති නිවේදක සහ හොඳම ප්‍රවෘත්ති සංස්කරණයට හිමි සම්මාන දිනා ගැනීමට ලක්හඬ ප්‍රවෘත්තිංශය සමත් වුණා. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි සම්මාන උළෙල පැවැත්වුණේ. වසන්තම FM පරමසිවම් ඩාවින් ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ වසන්තම FM හි පරමසිවම් ඩාවින් හට හොඳම ශබ්ද පරිපාලකට හිමි සම්මානය පිරිනැමුණා. මව්පීරන් වසන්තම FM හි මුරුගදාසන් තිරුවේකරන්ට හොඳම ක්‍රීඩා වැඩසටහනට හිමි කුසලතා සහතිකය හිමි වුණා. වසන්තම FM එම නාලිකාවේම එඩ්වඩ් කෙනඩි විනෝද් රාජ්ට හොඳම ගුවන් විදුලි නාට්‍ය රංගන ශිල්පියාට හිමි කුසලතා සහතිකය හිමි වී තිබෙනවා. වසන්තම FM නාගේන්තිරන් පූර්ණේශ්වර රාජ් සහ පරමසිවම් ඩාවින් හොඳම ගුවන් විදුලි පූර්ව ප්‍රචාරක පටය සහ හොඳම ගුවන් විදුලි නාට්‍ය සඳහා පිළිවෙලින් නිර්දේශ වුණා. මෙවර සම්මාන උළෙලේදී ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා විශිෂ්ට මෙහෙවරක් කළ ප්‍රවීණයන් කිහිප දෙනෙකුට ප්‍රතිභා ප්‍රනාම සම්මාන පිරිනැමුණා. සිංහල මාධ්‍ය සඳහා ෂාන් වික්‍රමසිංහ, ඩියුටන් ගුණරත්න, ඩී.එස්. දයාරත්න සහ සුමනා ජයතිලක යන මහත්ම මහත්මීන්ට එම සම්මාන පිරිනැමුණු අතර දෙමළ මාධ්‍ය සම්මානය හිමි වූයේ නඩරාජා අයියර් මහතාටයි. ඉංග්‍රීසි මාධ්‍ය සඳහා මර්ල් විලියම් මහත්මියට ප්‍රතිභා සම්මානය හිමි වුණා. කුසුම් පීරිස් අනුස්මරණ ත්‍යාගය ඩෙතලි නානායක්කාර මහත්මියට හිමි වුණා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. ඩත්තන්ඩිය නාරවිල ප්‍රදේශයේදී නව බතික් පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශීය තරුණ තරුණියන් බතික් ක්ෂේත්‍රය කෙරෙහි යොමු කරවීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නකා සිටුවීම මෙහි අරමුණයි. ඓතිහාසික මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානයේට ඉන්දියාවේ සිට වැඩම කර වූ කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේ විශේෂ ධාතු මන්දිරයක පසුගියදා තැන්පත් කෙරුණා. එම ධාතු ප්‍රදර්ශනය ඊයේ අවසන් කෙරුණා. සදහැවතුන් විශාල පිරිසක් ධාතුන් බැඳ පුදා ගැනීමට එක් වුණා. කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනය මගින් ලෝකයේ පළමු වතාවට බෞද්ධ නීති දර්ශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් පසුගියදා ආරම්භ කළා. එම බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උපකුලපති තායිවානී ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය බෝධාගම චන්දිම ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අගවිනිසුරු ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක් වුණා. ජාත්‍යන්තර වනාන්තර දිනය වෙනුවෙන් ඉංගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය සංවිධානය කළ රුක් රෝපණ වැඩසටහනක් බෝතලේගම ප්‍රදේශයේදී පැවැත්වුණා. බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, ප්‍රාදේශීය සභාව, පාසල් ඇතුළු රාජ්‍ය ආයතන රැසක් මීට දායක වුණා. ඉංගිරිය මාර්ගයේ දෙපස පැල සිටුවීමයි මෙහිදී සිදු කෙරුණේ. දැන් විදෙස් පුවත්. යුක්‍රේන හමුදා මරියපෝල් නගරයේ බලය රැක ගැනීමට අසමත් වුවහොත් එය රුසියාවට සංකේතාත්මක ජයග්‍රහණයක් වන බව විශ්ලේෂකින් පෙන්වා දෙනවා. මරියපෝල්හි බලය රැක ගැනීමට යුක්‍රේන හමුදාව නගරවැසියන් මානුෂීය පලිහක් ලෙස යොදා ගන්නා බවයි නගරයෙන් පලා ආ සාමාන්‍ය ජනතාව චෝදනා කරන්නේ. යුක්‍රේන රුසියා දෙපාර්ශවයටම මරියුපෝල් නගරේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. කෙසේ වුවද මේ වන විටත් රුසියා හමුදා එම නගරයේ සම්පූර්ණයෙන්ම බටකර සිටිනවා. ආහාර, ඖෂධ, විදුලි බලය, පානීය ජලය හා ගෑස් නොමැතිවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවද සඳහන්. කෙසේ වුවද නගරවැසියන් ඉන් ඉවත් කිරීමට රුසියා හමුදාව මැදිහත් වේ කටයුතු කරන බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. කියව් නගරයේ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාරයක් එල්ල කළේ එම ස්ථානයේ යුක්‍රේන ආයුධ ගබඩාවක් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් බව රුසියාව පවසනවා. ප්‍රහාරයට ලක් වූ සාප්පු සංකීර්ණය යුක්‍රේන හමුදාවට අයත් රොකට් අවි ගබඩාවක් ලෙස භාවිත කර ඇති අතර එහි සිට අවි සම්පාදනය කර ඇති බවද සඳහන්. ප්‍රහාරයෙන් පුද්ගලයන් 8 දිනක ජීවිතක්ෂයට පත්වීමත් සමග කියව් නගරයට හෙට දිනේ තෙක්
ඇඳිරි නීතිය පැනවුවා. මෙතර රුසියාවට තර්ජනයක් ඇතිවන ආකාරයෙන් යුක්‍රේනය භාවිත කිරීමට ඇමරිකාව කටයුතු කිරීම යුක්‍රේනය තුළ යුද්ධ මෙහෙයුමක් ආරම්භ කිරීමට ප්‍රධානතම හේතුව බවයි රුසියා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. යුක්‍රේනයේ ක්‍රියාත්මක නාසි බලවේග ඉවත් කිරීමද මෙම යුද්ධ මෙහෙයුමේ තවත් අරමුණක් බව ඔහු පෙන්වා දෙනවා. යුද්ධ මෙහෙයුමට සම්බන්ධ වී සිටින්නේ ලොව පිළිගත් යුද හමුදාවක් බැවින් සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදු කිරීමට තම හමුදා ක්‍රියා නොකරන බවයි රුසියා ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මෙතර මයිකොලයිව් නගරය ඉලක්ක කර ගනිමින්ද රුසියා හමුදාව ඊයේ ප්‍රහාර මාලාවක් දියත් කළා. ඉන් නගරයේ ගොඩනැගිලි රැසක් විනාශයට පත් වූ බවයි මයිකොලයිව් ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ. කෙසේ වුවද මියගිය හෝ තුවාල ලැබූ පුද්ගලයන් පිළිබඳව මෙවන තෙක් වාර්තා වන්නේ නැහැ. සැපියුම් දාම බිඳවැටීම හේතුවෙන් රුසියා හමුදා කියව් නගරය ආක්‍රමණය කිරීම තව දුරටත් එන හිට ඇති බව ඇමරිකා බුද්ධ්‍යංශ සඳහන් කරනවා. ඔවුන්ට අවශ්‍ය ආහාර, ඖෂධ හා ඉන්ධන සැපියුම් ඉලක්ක කර ගනිමින් යුක්‍රේන හමුදා ප්‍රහාර එල්ල කිරීමත් සමග එම සැපියුම් දාම බිඳවැටුණා. කියව් ආක්‍රමණය කිරීම පසේ කළා ඔවුන් ආරක්ෂා වීමට උත්සාහ කරන බවයි ඇමරිකා බුද්ධ්‍යංශ පෙන්වා දෙන්නේ. යුක්‍රේනය තුළ රුසියාව සිදු කරන යුද අපරාධ සම්බන්ධයෙන් තමන් කරුණු රැස් කරමින් සිටින බව පෙන්ටගනේ නිවේදනය කරනවා. රුසියාව යුද අපරාධ සිදු කරන බවට පැහැදිලි වාර්තා තිබෙන බවයි පෙන්ටගනය තවදුරටත් පවසන්නේ. දැන් ක්‍රීඩා පුවත්. ඉන්දුනීසියාවේ ජකාර්තාහිදී නිමාවට පත් වූ 6 වෙනි ආසියා හොකී සම්මේලන කුසලාන පිළිමි තරඟාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ආසියා හොකී සම්මේලන කුසලාන පිරිමි හොකී ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමි වූ 9 වැනි ලෝකඩ පදක්කම මෙයයි. ප්‍රතිවාදී කසක්ස්ථානයට එරෙහිව ගෝල 4-3ක තියුණු ජයග්‍රහණයක් සනිටුහන් කරමිනුයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ. මදුරංග විජේසිංහගේ නායකත්වයෙන් මෙම ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. බෙල්ග්‍රේඩ්හි පැවැත්වෙන ලෝක මල්ල ක්‍රීඩා ගෘහස්ත තරගාවලියේදී වෙනිසුලාවේ යුලිමාර් රොජාස් තුන්පිමෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. මීටර් 15.74ක් දුරක් පනිමින් ඇය මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබෙන්නේ. 2020 ටෝකියෝ ඔලිම්පික් කුලලේදී ඇය විසින්ම පිහිට වූ මීටර් 15.67ක් වූ ඇගේ ලෝක වාර්තාවම ඇය විසින්ම බිඳහිරීමද විශේෂත්වයක්. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.